මොකද විද්‍යාව කියන එක එහෙම පිළිගන්නේ නැහැනේ. ඇයි? විද්‍යාවෙන් පිළිගන්න නම් එක කැමරාවකින් මේක ෆොටෝ එකක් පහළ පෙන්වන්න ඕන. එහෙම නැත්නම් කවුරු හරි ගිහලා කතා බහ කරලා තියෙන්න ඕන. නේ? ඒලා අතින් අල්ලලා බලන්න ඕන. ඔය වගේ දේවල් නේ තියෙන්නේ. උඩින් පිට වෙනකොට දැන් ගහ ඇතුලේ වතුර අඩුයිනේ. ඒකවල මොකද වෙන්නේ? මේ උඩින් පිට වෙද්දී යටින් උනා ගන්න. උඩින් පිට වෙන වායුගෝලයේ ජල වාෂ්ප වැඩි නම් ඒ කියන්නේ ආර්ද්‍රතාව වැඩි නම් වායුගෝලයේ ජල වාෂ්ප ප්‍රමාණය වැඩි නම් එහෙම නැත්නම් ආර්ද්‍රතාව වැඩි නම් මේ ඇටුම් වේලෙන්නේ නැහැ. අයිබෝන් සුබ සන්ධ්‍යාවක් වේවා දුරපතල හැමෝටම. අයිබෝන් සර්. අයිබෝන් සර්. අයිබෝන්. අයිබෝන් සර්. ඉතින් කියන්නේ මේ පෙරේදා නේද? පෙරේදා මම ඔයාලට අර අල කෑල්ලක් එක්ක මේ දුන්න රූපත ගණනක් එක්ක දීලා මම කිව්වා ඔක විස්තර කරලා පැහැදිලි කරලා කියලා මම ඔයාලට කිව්වා මේක තනියෙන් ලියලා එවන්න කියලා. හැබැයි තනියෙන් ලියලා යොකු අයගේ කීප දෙනෙක් හැරෙන්න ගොඩක් අයගේ වැරදි. ඒ ගොඩක් අයගේ වරදින්න හේතුව තමයි මම කියලා දුන්න වෙලාවේ ඒක අහන් හිටියේ නැහැ. ඒක ලියලා ඉවර වෙනකම් මම වීඩියෝ කෙරුවෙත් නැහැ. මම ඊට පස්සේ දවස් දැම්ම වීඩියෝ. දැන් ඒකට ගීසාති උගන්නපු එකේ වීඩියෝ එක තියෙනවා. ඒ වීඩියෝ එක බලලා ඔයාලා නැවතත් මේක සම්පූර්ණ කරන්න ඕනේ. නිවැරදිව මම සමහර අයගේ වැරදියට වැරදි කියලා මැසේජ් එක යවලා ඇති. එයාලා ආයෙත් ඒක සම්පූර්ණ කරන්න ඕනේ. හරිද? ඔය ලියුප් එක මකලා ආයෙ සම්පූර්ණ කරන්න. එතකොට දස්තව පිටේ කතාවත් හරි. අද තියෙන්නේ අපිට උත්සේදනය. අලුත් කොටස අද අපිට තියෙන්නේ උත්සේදනය. උත්සේදනය. දැන් ඔය උත්සේදනය අපි ලියාගත්තේ නැහැ නේද උත්සේදනය කියන එක? නෑ සර්. හරි. උත්සේදනය කියලා කියන්නේ මේ ශාකයක වායව කොටස් වලින්. හරි? ශාකයක වායව කොටස් වලින් ජලය වාෂ්ප ලෙස පිටවීම තමයි අපි උත්සේදනය කියලා හඳුන්වන්නේ. හරි? ඒ කියන්නේ ගහේ වායව කොටස් කියන්නේ පොළවේ උඩ තියෙන කඳ, අතු, පත්‍ර මේ සෑම තැනකින්ම ජලය වාෂ්ප ලෙස පිට වෙනවා නම් අපි ඔන්න ඕකට කියනවා උත්සේදනය කියලා. හරි? එතකොට අපි බලනවා මේ පරීක්ෂණයක් කරලා මේ උත්සේදනය ඇත්තටම සිදු වෙන්නේ ගහේ මොන කොටස් වලින්ද වැඩිපුර? කඳෙන්ද, අතු වලින්ද, පත්‍ර වලින්ද? අපිට එහෙම බලන්න පුළුවන්. ඊට පස්සේ අපි ඉස්සෙල්ලාම ලියාගමු. උත්සේදනය කියන එක අපි ඉක්මනට ලියාගෙන අපි ක්‍රියාකාරකමට යමු. මෙතන ලියාගන්න මෙහෙම ශාකයක වායව කොටස් වලින් ලියාගන්න. ශාකයක වායව කොටස් වලින් ශාකයක වායව කොටස් වලින් ජලය වාෂ්ප ලෙස පිටවීම ශාකයක වායව කොටස් වලින් ජලය වාෂ්ප ලෙස පිටවීම උත්සේදනය ලෙස හඳුන්වයි. උත්වේදනය ලෙස හඳුන්වයි. සර් ආයෙත් කියන්න බැරිද? මොකද්ද? මොකක් හරි කිව්ව නේද කවුරු හරි? සර් ආයෙත් කියන්න බැරිද? බෑ ආයතනයක් කියන සල්ලි ගන්නවා. ශාකයක වායව කොටස් වලින් ජලය වාෂ්ප ලෙස පිටවීම උත්වේදනය ලෙස හඳුන්වයි. උත්සේදනය ලෙස හඳුන්වයි. උත්සේදනය කියන්නේ මොකක්ද? ශාකයක පොළවේ උඩ තියෙන කොටස් වලින් ජලය වාෂ්ප ලෙස පිටවීම. අපි ඒතකොට පොළවේ උඩ තියෙන කොටස් කියලා ලියන්න එපා විභාගෙට.
කියන්නේ වායව කොටස් වලින් කියලා තමයි ලියන්නේ. දැන් අපි මේක බලනවා. ඇත්තටම ශාකයක මොන කොටස් වලින්ද වැඩිපුරම ජලය වාෂ්ප ලෙස පිට වෙන්නේ කියලා. හරිද? ඇත්තටම මොන කොටස් වලින්ද කියලා අපිට බලන්න පුළුවන්. දැන් ඒ පරීක්ෂණය ඔයාලට දීලා නැහැ. හරිද? ඒ පරීක්ෂණය ඔයාලට දීලා නැහැ. දැන් ඔයාලට දීලා තියෙන්නේ ශාකයකින් ඇත්තටම ජලය වාෂ්ප ලෙස පිට වෙනවද කියලා බලන එක. ඔව් කියන්නේ. ඇහෙන්නේ නැහැ සර්. ඇහෙන්නේ නැද්ද? ඇහෙනවා සර්. ඉන්න බලන්න. ඇහෙනවා සර්. ඇහෙනවා සර්. ඔව් නෑ නෑ මයික් එක හරි. ඔයාගේ මම ප්‍රශ්නයක් ඇත්තේ බලන්න. ශාකයක වායව කොටස් වලින් ඇත්තටම ජලය වාෂ්ප ලෙස පිටනවාද කියලා බලන්න අපිට කරන්න තියෙන හොඳම පරීක්ෂණය තමයි මෙන්න මේ. අපි අර පැකට් එකක් හරි මොකක් හරි නේද? අර පැකට් වල හදවක මල් පැල එහෙම තියෙන ඔයාලගේ ගෙවල් වල. ඔය පැකට් කරපු අඹ පැල අනම්මනම් තියෙනවනේ. ආන් ඒ වගේ පැකට් එකක් ගන්න. මේ වගේ එක එක පැල වර්ග තියෙනවනේ ඔයාලගේ ගෙවල් වල. පැකට් කරලා හිටවන්න ගෙනාවුවා. ඕනාගේ එකක් අරගෙන ටිකක් ලොකු shopping bag එකක් වගේ එකක් අරන් මේක ලොකුවට පොලිතින් කවරෙන් ගැට ගහන්න මේකෙන් ගහේ කඳ කැඩෙන්නේ නැති වෙන්න. කොහොම ගැට ගහලා තියලා තියන්න. අවුව තියන්න ඕනේ. අවුව තියන්න ඕනේ. සාමාන්‍යයෙන් තියලා තියන්න මේක හේවන තැනකුණක් කවන්නේ. කොහොම තියලා පැය කීපයක් තියෙන ඉඳ හරින්න. පැය 4-5ක් වුණත් කමන්නේ. ඊට පස්සේ වලට පේන්නේ මෙන්න මේකේ හැම තැනම චූටි ද්‍රව බින්දු මහා ගොඩනික හුමාලේ වගේ. අර හුමාලේ තැන්පත් වුණාම තියෙන්නේ ආන් ඒ වගේ හැම තැනම ද්‍රව බින්දු තියෙනවා. දැන් දැක්ක ගමන් හිතෙනවා මේවා ජල බින්දු කියලා. ඔය තැන්පත් වෙච්ච ද්‍රව බින්දු දැක්ක ගමන් හිතෙන්නේ ජල බින්දු කියලා තමයි. ඉතින් ජලය තමයි ඉතින්. ආයෙ වෙන මොනවද? ඔක වෙන මොකුත් පිට වෙන්නේ නැහැ. ජලය තමයි පිට වෙන්නේ. ඒවට මෙහෙම දෙයක් තියෙනවානේ. විද්‍යාව කියන්නේ පරීක්ෂණාත්මකව ඔප්පු කරන දේවල්නේ. නේද? පරීක්ෂණාත්මකව ඔප්පු කරන්න පුළුවන් බැරි කිසිම දෙයක්. පරීක්ෂණාත්මකව ඔප්පු කරන්න බැරි කිසිම දෙයක් විද්‍යාවේ ඇත්ත කියලා පිළිගන්නේ නැහැනේ. එහෙම දෙයක් තියෙනවා. නේද? දැන් අපි දන්නවා දැන් ඔය හෝල් මම්බූත් ඒවා නම් මනම් ඔහොම જાති තියෙනවනේ. දෙවිවරු ඉන්නවා. එහෙම කියලා අපි පිළිගන්නවනේ. අපි ඒක දන්නවනේ. ඒවට විද්‍යාව කියන එක එහෙම පිළිගන්නේ නැහැනේ. ඇයි? විද්‍යාවෙන් පිළිගන්න නම් එක්ක කැමරාවකින් මේක ෆොටෝ එකක් පහලා පෙන්නන්න ඕනේ. එහෙම නැත්නම් කවුරු හරි ගිහලා කතා බහ කරලා තියෙන්න ඕනේ. නේ? ඒලා අතින් අල්ලලා බලන්න ඕනේ. ඔය වගේ දේවල් නේ තියෙන්නේ. නේද? එහෙම අපි මේ ඇස කන නාසය දිව සම කියන අපේ මේ පංච ඉන්ද්‍රියන්ට නේ සංවේදී ඉන්ද්‍රියන්ට ගෝචර වෙන්නේ නැති. ඒ කියන්නේ දැනෙන්නේ නැති කිසිම දෙයක් විද්‍යාවෙන් පිළිගන්නේ නැහැ. එහෙම එකක් තියෙනවා. ඉතින් මෙතෙන්දී උනත් මේක බින්දු තියෙද්දි අපි දන්නවා අපි හොඳ ආකාර දන්නවා මේ තියෙන වතුර කියලා වෙන මොනවද තියෙන්නේ ඕකේ. ඒ වුණාට විද්‍යාව පිළිගන්නේ නැහැ. විද්‍යාව පිළිගන්නේ නැති නිසා අපිට විද්‍යාවට තේරෙන විදිහට මේක කරලා පෙන්වන්න ඕනේ. ඒ කියන්නේ මේකේ තියෙන ජලය කියලා ඔප්පු කරන්න ඕනේ. ජලය කියලා ඔප්පු කරන්න ක්‍රම කීපයක් තියෙනවා. ක්‍රම ප්‍රධාන වශයෙන් දෙකක් අපි යොදා ගන්නවා. ජලය කියලා ඔප්පු කරන්න. එකක් තමයි මෙන්න මේක. පළවෙනි එක නිර්ජල කොපර් සල්ෆේට්. නිර්ජල කොපර් මයිතුරු ටික මේ පැත්තෙන් ලියනවා. කොපර් සල්ෆේට් කියන්නේ එක වචනයක්. හරි. නිර්ජල කොපර් සල්ෆේට් මට මතකයි මේක මම කලින් ඔයාලට කරලා පෙන්නුවා අර කොපර් සල්ෆේට් කියන නිල් පාට ගැට තියෙන්නේ. අපි ඒක කුඩු කරනවා. ඔය කුඩු කර රත් කරාම සුදු පාට වෙනවා. නිර්ජල කොපර් සල්ෆේට් සුදු පාටයි. ඔකට වතුර ටිකක් දාපු ගමන් නැවත මෙයා නිල් පාට වෙනවා. නිර්ජල කොපර් සල්ෆේට් වල ලක්ෂණය තමයි වතුර නැත්තම් සුදු පාටයි. වතුර දාපු ගමන්ම නිල් පාට වෙනවා. අයි තව එකක් තියෙනවා නිර්ජල කොබෝල්ට් ක්ලෝරයිඩ්. නිර්ජල කොබෝල්ට් ක්ලෝරයිඩ්. කොබෝල්ට් ක්ලෝරයිඩ් කියන්නේ තද නිල් පාට කළු පාට වගේ ගැට జాතියක්. මේක ජලයේ දිය කරාම රෝස පාට වෙනවා. තද නිල් පාට ගැට జాතියක් මේක ජලයේ දිය කරාම රෝස පාටයි. අපි දැන් නිර්ජල කොබෝල්ට් ක්ලෝරයිඩ් කුඩු ටිකක් ගන්නවා. තද නිල් පාට කළු පාටට වගේ උරු තද නිල් පාට කුඩු වගේක් මේක තියෙනවා. අපි ජලයට දාපු ගමන් රෝස පාට වෙනවා. එහෙනම් දැන් අපි මොකද්ද කරන්නේ? දැන් මේකේ තියෙන
මේකේ තියෙන මේ ද්‍රව බිඳු ජලය කියලා ඔප්පු කරන්න නම් අපි මොකද්ද කරන්න ඕනේ කියලා දැන් හිතලා බලලා කියන්න ඉක්මනට. කියන්න මේකේ මේ තියෙන ද්‍රව බිඳු ජලය කියලා ඔප්පු කරලා පෙන්නන්න අපිට මොනවද කරන්න පුළුවන්? ඒ පොලිතින් බෑග් එකේ තියෙන මේ තියෙන ජල වාෂ්ප වලට නිර්ජලීය කොපර් සල්ෆේට් දාලා බලනවා. මේකේ තියෙන ජල බිඳු කියලා කියන්නේ අපි ද්‍රව බිඳු වල. පොලිතින් බෑග් එකේ ඇති ද්‍රව බිඳු මතක අපි නිර්ජල කොපර් සල්ෆේට් දානවා. කියන්න බෑ නිර්ජල කොපර් සල්ෆේට් දැම්මොත් මොකද්ද එන්න ඕනේ පාට ජලය නම් තියෙන්නේ. නිල් පාට. හරි. නිර්ජල කොපර් සල්ෆේට් නැතුව වෙන මොකක් හරි දාන්න බැහැ. නිර්ජල කොපර් සල්ෆේට් නැතුව වෙන මොනවා හරි දාලා හොයාගන්න බැරිද මේ ජලය කියලා. නිර්ජල කොබෝල්ට් ක්ලෝරයිඩ්. නිර්ජල කොබෝල්ට් ක්ලෝරයිඩ් දානවා. නිර්ජල කොබෝල්ට් ක්ලෝරයිඩ් දැම්ම නම් මොකක්ද එන්න ඕනේ පාට? රෝස පාට. රෝස පාට ආවනම් අපිට කියන්න පුළුවන් එහෙනම් මේක තිබිලා තියෙන්නේ ජල බිඳු කියලා අපිට ඔන්න ඔප්පු කරන්න පුළුවන්. හරි. එහෙනම් අපි ඕක පුරවගමු. මේක තියෙනවා ශාක අත්තා පොලිතින් බෑග් එකකින් ආවරණයකට පැය කිහිපයක් තබන්න. පසුව නිරීක්ෂණය කළ විට ඒ ඇතුළත කුඩා ද්‍රව බිඳු ඇති බව නිරීක්ෂණය කළ හැකියි. මෙම ද්‍රව බිඳු මතට සුදු පැහැති 30ක් දමන්න මොනවාද? නිර්ජල කොපර් සල්ෆේට්. කියන්නේ යට තියෙන නිර්ජල කොපර් සල්ෆේට්නේ. එහෙනම් නිර්ජල හරි නිර්ජලීය නිර්ජල කියලා කියන්නේ නිර්ජලීය කියලා කියනවා. නිර්ජලීය කියලා කියමු අපි. නිර්ජලීය කොපර් සල්ෆේට් ලියන්නද? මෙම ද්‍රව බිඳු මත රිස්කන් දෙක වෙනෝනේ නිර්ජලීය කොපර් සල්ෆේට්. සල්ෆයක් දමන්න. එවිට ඒවා 30ක් පැහැයට හැරේ. මොකක්ද 30ට? නිල් පැහැයට හැරේ. නිර්ජලීය කොපර් සල්ෆේට් 30ක් වීමට මොනවා වීමට? නිර්ජල කොපර් නිර්ජලීය නිල් පාට වීමට. නිල් පාට ඕනේ නිල් කියලා ගත්තා නිල් වීමට. එන්න නිල් පැහැවීමට. නිර්ජලීය කොපර් සල්ෆේට් නිල් පැහැවීමට 30ක් අවශ්‍ය වේ. මොනවාද ඕනේ? ජලය අවශ්‍ය වේ. එහෙනම් ශාකයෙන් 30ක් ලෙස පිට වී ඇත. ජලය ජලය වාෂ්ප ලෙස පිට වී ඇත. ජලය වාෂ්ප ලෙස පිට වී ඇත. ජලය වාෂ්ප ලෙස පිට වී ඇත. හොඳයි. ජලය වාෂ්ප ලෙස පිට වී ඇත. කාට හරි ඕන මේක මොකද පැත්තකින් දීලා තියන්න. නිර්ජලීය කොබෝල්ට් ක්ලෝරයිඩ් නිල් පාටයි වතුර වැටුනම රෝස පාටයි කියලා කොහෙද ගන්නක ලියලා තියන්න. ලියාගත්ත සර්. ඔයාලගේ අලුත් ටියුට් එක ඒ කියන්නේ ඔක්තෝබර් මාසයේ ටියුට් එක 9 වෙනිදා ඒ කියන්නේ හෙට නෙමෙයි හෙට දෙකනේ ඊළඟ සෙනසුරාදා දෙක නෙමෙයි ඊට පස්සේ වෙන සෙනසුරාදා ඒ කියන්නේ 9 වෙනි සෙනසුරාදා එදාට ගන්න පුළුවන් උත්තර කටියේ සංස්කෘතයකට ඇවිල්ලා ගන්න පුළුවන් උදේ 8 ඉඳන් 12 වගේ වෙනකම් පැල්ලක් යන අයට කවියට ගිහිල්ලා ගන්න පුළුවන් උදේ 8යි 12යි අතර 9 වෙනි ඉඳන් ගන්න පුළුවන් මතක තියාගන්න ඉන්න දැන්ම සතියක් තියා කිව්වේ ඒකට අවශ්‍ය කරන ඉතින් කාඩ් එක ගන්න හැම මොන කරන දේවල් ටික ලෑස්ති කරලා තියාගන්න. ඉතින් හරිද? හරි. ප්‍රායෝගික ක්‍රියාකාරකම් දෙක. දැන් ඔන්න මේ උත්සේදනය. හරි උත්සේදනයේ ජලය වාෂ්ප ලෙස පිට වෙනවනේ. මේ තියෙන ගහ. මේක නෙමෙයි මේ පොළ. මේ ගහක් හඳිනවා. ඕන ගහක්. මෙයාගේ මුල් මෙහෙම තියෙනවා. දැන් ඔන්න බලන්න මෙහෙම වැඩක් තියෙනවා. දැන් ඔන්න හිතන්නකෝ ඔයාලා බටයක් දාලා වතුර උරනවා. අපි හිතමු බීම වීදුරුවක් තියෙනවා. වෙන බීම වීදුරුවක් තියෙනවා.
හොඳට බලා ගන්න. මේ තියෙන බීම ඔයාලා බටයක් දාලා මේකෙන් බීම උරනවා. එතකොට මොකද වෙන්නේ? මෙතනින් බීම එළියට යද්දී මේ බටේ කෙළවරින් බීම ඇතුල් වෙනවා නේද? බලන්න. මේ කොනෙන් බීම එළියට යද්දී මේ යට කොනෙන් ඇතුල් වෙනවා නේද? ඔන්න බලන්න උත්සේදනයේදී තොම වැඩක් වෙනවා. උත්සේදනයේදී මේ ගහෙන් ජලය වාෂ්ප ලෙස පිට වෙනවා. හරි? මේ ගහෙන් ජලය වාෂ්ප ලෙස පිට වෙනවා. දැන් උඩින් පිට වෙනකොට දැන් ගහ ඇතුලේ වතුර අඩුයිනේ. ඒතකොට මොකද වෙන්නේ? මේ උඩින් පිට වෙද්දී යටින් උරා ගන්නවා. උඩින් පිට වෙනකොට මේ යටින් උරා ගන්නවා. අන්න ඒතකොට ගහකට ජලය උරා ගැනීමට පොඩි උදව්වක් මේක. මොකද්ද? ගහෙන් ජලය වාෂ්ප ලෙස පිට වෙනවා. එතකොට ඒ වාෂ්ප ලෙස පිට වෙනකොට නිකන් මේ බටෙන් බීම උරනවා වගේ. හරි? මේ බටෙන් බීම උරනවා වගේ වැඩක් මෙතෙන්දි වෙන්නේ. මෙන්න මෙතෙන්දී බීම උරනකොට මොකද වෙන්නේ? බීම උරනකොට මෙතනින් පිට වෙද්දී ඒ අඩුව පුරවන්න යටින් ඇතුළට එනවනේ. ආන් ඒ වගේ මේ ගහෙන් ජලය වාෂ්ප ලෙස පිට වෙනකොට ඒ අඩුව පුරවන්න පොළවෙන් උරා ගන්නවා වගේ එකක් එනවා. හරිද? පොඩි උදව්වක් දෙනවා. මුල් වලට ජලය උරා ගන්න පොඩි උදව්වක්. මෙහෙන් මේ උඩට ඇදිලා යamak එනවා. හරිද? එතකොට ඔන්න ඕක අපිට පරීක්ෂණාත්මකව බලන්න පුළුවන්. මේක පරීක්ෂණාත්මකව බලන්න අපිට ඕනේ U නලයක්. U නලයක් කියන්නේ U අකුරේ හැඩයට තියෙන වීදුරු නලයක්. U අකුරේ හැඩයට තියෙන වීදුරු නලයක් නැත්නම් අපිට මේකට ගන්න පුළුවන් රබර් නලයක්. හරි? රබර් නලයක් අරගෙන මේක ඔයාලා කරලා බලන්න. ඔයාලට පුළුවන් ගෙදරදී මේක කරන්න. රබර් නලයක් කියලා කියන්නේ අර බාතුන් නැහැ ළඟ තියෙන අර ලෙවල් බටේ කියලා එකක් තියෙනව නේද? රබර් බටයක් ලෙවල් බට කියලා තියෙන්නේ. ඕගේ ලෙවල් බට වලට ගන්න මේ රබර් නල සින්තටික් ටියුබ් කියලා කියන්නේ. සින්තටික් ටියුබ්. සින්තටික් කියන්නේ විනිවිද පේන අර ඒ කියන්නේ මේ કૃතිම නල කියන එක ඒක තමයි මේ මොකද්ද මේ අර්ථය එන්නේ. ඒවට කඩේ කියන්නේ ඔයගේ විනිවිද පේන අර බටේ පෑන් බටේ වගේ තියෙන්නේ. අන්නේ රබර් නලයක් ගන්නවා. ලෙවල් බට කෑල්ලක් කියලා කිව්වම දාන්නවා. ටිකක් මහත එකක් ගන්න. මහත එකක් කියන්නේ සාමාන්‍යයෙන් මේ ඔයාලගේ ඔයාලඟ තියෙන මොකක්ද ඔකට උදාහරණ. දැන් මේ මාකර් පෙන් එකක් වගේ ඇතුළට දාන්න පුළුවන් සයිස් ලොකු බටයක් විතර ඕනේ මේකට. නැත්තම් ටිකක් වැඩි අමාරු. ඉටිපන්දමක් අනේක සයිස් හොඳයි. ඉටිපන්දම් පොඩි ඉටිපන්දම් නෙමෙයි. පොඩි ඉටිපන්දමක් දාන්න පුළුවන් සයිස් ඉදිරිය තියෙන බටයක් හොයාගන්න ඕනේ. ඔයාලා කරනවා නම් එහෙම. විද්‍යාගාරයේදී නම් ඔකට වෙනවා U නලය කියලා එකක් තියෙනවා. මෙන්න මෙහෙම දෙයක් කරන්න. අපි ගන්නවා U නලයක්. අපි ගන්නවා U නලයක්. U නලයක් අරගෙන U නලයට ජලය පුරවන්න ඕන. ජලය පුරවලා ශාක අත්තක් මේකට හයි කරන්න ඕන. දැන් U නලයක් කියන එක විද්‍යාගාරයේ තියෙන එක අපි ගණිතී අපිට හයි කරන ක්‍රම තියෙනවා. රබර් බට කෑලි ගාලා මේක හයි කරනවා. දැන් ඔයාලට U නල නැහැනේ. ඔයාලා මේක කරන්න ඕනේ. හරිද? ඔයාලා මේක කරන්න ඕනේ අර ලෙවල් බටයක් වගේ එකක් අරගෙන ඒ බටේ කෙළවර මේ බටේ කෙළවරට මේ ගහන්න පුළුවන් විදිහට ගහක අත්තක් කපා ගන්න ඕනේ. බටේ කෙළවරට ගහන්න පුළුවන් විදිහට හොඳට හිරට තද වෙන්න ගහන්න ඕනේ මේක. හරිද? හොඳට හිරට තද වෙන්න ගහන්න පුළුවන් විදිහට මේ ශාක අත්තක් හොයා ගන්න ඕනේ. ඉතින් එතකොට ඔයාලට කරන්න පුළුවන් U නලයක් නැත්නම් ලෑලි කෑල්ලක් අරගෙන ලෑලි කෑල්ලේ මේ වගේ ලෑලි කෑල්ලක් අරගෙන ওই ලෑලි කෑල්ලේ ඔයාලට පුළුවන් මේක U අකුරේ හැඩයට එන විදිහට මොනවා හරි මේ ක්ලිප් එකක් දාලා පෑන ගහලා හරි මොනවා හරි කරලා මේ හැඩයට රඳව ගන්න පුළුවන්. එහෙම කරගන්න පුළුවන්. එතකොට ඒක U නලේ වගේ. දැන් මේකට අපි මොකද කරන්නේ? මේකට අපි වතුර පුරවනවා. මේකට අපි හොඳට වතුර පුරවනවා. මේකේ එකක් එන්න වතුර පුරවනවා. වතුර පුරවම දෙපැත්තම එක ගානට එනවනේ. ඊට පස්සේ මේකට ශාක අත්තක් ගහනවා. දැන් ඔය තියෙන්නේ ටියුබ් එකේ දාන ශාක අත්තක් ගහනවා. මේකේ ශාක අත්තක් මේකට දානවා. ගාති හොඳට ඉර වෙන්න ගහන්න ඕනේ. හරිද? ශාක අත්ත යට පැත්ත මෙන්න මෙහෙම කැපිලා තියෙන්න ඕනේ. සයිඩ් එකට මෙන්න. ඒක තමයි වැඩිපුර ජලය උරා ගන්න. ශාක අත්ත හොඳට ඉර වෙන්න මේකට අපි සම්බන්ධ කරනවා. ඕනනම් තව දෙයක් කරන්න පුළුවන්. මේ ශාක අත්ත මෙහෙම ගහලා
මේක අපි කම්බියක් දාලා අර තියෙන බයින්ඩින් කම්බි. මේ කම්බියක් දාලා මේක වටේ පොඩ්ඩක් මෙහෙම අඹරන්නත් පුළුවන්. එහෙම අඹරලා හදා ගන්නත් පුළුවන් පොඩ්ඩක් තද කරගන්න. එහෙම නැත්නම් අර හෝස් වලට ගහන ක්ලිප් තියෙනවා. අර ස්ක්‍රූ පින් කරකවන්න පුළුවන් ක්ලිප් තියෙනවා. ආයේ ක්ලිප් එකකින් මේක තද කරත් කමක් නැහැ. දැන් ඔන්න සාකච්ඡාවක් හොඳට ගහලා තියෙන මේක. සාකච්ඡේ හොඳට කොළ තියෙන්න ඕන. ඇයි? ශාක පත්‍ර වලින් තමයි හොඳට උත්තේජනය වෙන්නේ. මේකට මේ ශාකත්ත ගහද්දි මතක තියාගන්න ගහෙන් කපපු ගමන් ඉක්මනටම මේකට ගහන්න ඕන. ගහෙන් කපලා ඊට පස්සේ යූනලේ හදාගෙන වතුර පුරවලා පැය භාගයක් විතර ගිහලා ගහන්න යන්න එපා. හරිද? මේක කරන්න ඕන හොඳම දේ තමයි ගහෙන් කපාගත්ත ගමන් ඒ කැටිච්ච කෑල්ල වතුර එක කොබන්න. එතකොට හරි. එතකොට ටික වෙලා තියාගන්න පුළුවන්. ඊට පස්සේ මේකට ගැහුවා. දැන් ගැහුවට පස්සේ ඔයාලට පෙනේ මේ පැත්තේ උඩම මට්ටමේ දැන් වතුර තියෙනවා. හරිද? දැන් උඩම මට්ටමේ වතුර තිබිලා හරියන්නේ නැහැ. වතුර ටික පොඩ්ඩක් අපි මේක පුළුවන්. සුට්ටක් ඇල කරාම හැලෙනවනේ. මෙන්න මේ වගේ පහළ මට්ටමකට එනකම් වතුර මට්ටම පහළට එනකම් සුට්ටක් අඩු කරගන්න. දැන් එතකොට මේ පැත්තේ ජලය තියෙනවා, මෙහෙත් ජලය තියෙනවා, මේ පැත්තේ ජල මට්ටම මෙහෙම තියෙනවා. ඊට පස්සේ පොල් තෙල් සුට්ටක් දාන්න මේ උඩට ඇයි ඒ? පොල් තෙල් දැම්මේ නැත්නම් මේ පැත්තෙන් ජලය වාෂ්ප වෙනවනේ. මේ පැත්තෙන් ජලය වාෂ්ප වෙලා යනවනේ. ආන් එක වළක්වන්න පොල් තෙල් ටිකකුත් දාන්න. දාලා මේක දැන් හොඳට හුලම් වදින තැනක අවුව තියන්න ඕනේ නැහැ. සාමාන්‍ය ඉනිමහනේ තියලා තියන්න. උදේ හැදුවා නම් ඔක හවස් වෙනකොට බලන්න. හවස් වෙද්දී පෙනේ මේ ද්‍රව මට්ටම පහළ යනවා. ඇයි ද්‍රව මට්ටම පහළ යනවා ඇත්තේ? කියන්න බලන්න පුළුවන් නම් මේක මේ ද්‍රව මට්ටම පහළ යන්නේ ඇයි? ශාකයට ජලය ජලය උරා ගන්නවා. දැන් බලන්න දැන් අපි සාමාන්‍යයෙන් හරිද මේ? දැන් අහනවා දැන් අපි සාමාන්‍යයෙන් දන්නේ ශාකයක මුල් වලින් ජලය උරා ගන්නවා කියලා නේද? අපි සාමාන්‍යයෙන් දන්නේ ශාකයක මුල් වලින් ජලය උරා ගන්නවා. හැබැයි මෙතන මුල් නැහැ. මෙතන මුල් නැහැනේ. මෙතන මුලක් නැතුව ජලය උරාගෙන. ඒ කියන්නේ මේ කඳ මගින් ජලය උරා ගන්නවා. ඇයි උරාගන්නේ? පාත්‍ර මගින් ජලය වාෂ්පයට පිට වෙනකොට මෙයා ඉහළට උරා ගැනීමක් වෙනකොට කියන්නේ උත්සේදන චූසනය කියලා කියන්නේ. හරිද? ඒ වචනේ ඔයාලට කියන්න දීලා නැහැ මෙතන. හරිද? උත්සේදන චූසනය. ඒ කියන්නේ උත්සේදනය වෙනකොට මෙහෙන් උරා ගැනීමක් වෙනවා. හරිද? එහෙනම් අපිට ඕකෙන් කියන්න පුළුවන් ශාක පටුලෙන් ජලය උත්සේදනය වෙන විට ඒ හා සමානව මේ පොළවෙන් ජලය අවශෝෂණය කිරීමකුත් සිදු වෙනවා කියලා අපිට කියන්න පුළුවන්. හරිද? දැන් ඔයාලගේ ටියුට් එකේ තියෙන ප්‍රායෝගික ක්‍රියාකාරකම් දෙක. මේක අනිවාර්යෙන් පුළුවන් හැමෝම කරන්න. මේක කරලා මට ෆොටෝ එවන්න. නම ඉස්කෝලේ පන්තිය දාලා පන්ති ඕනේ 8 වසරනේ. නම ඉස්කෝලේ දාලා හරි ඒක ලියද්දි සිංහලෙන් ටයිප් කරලා එවන්න පුළුවන් නම් හොඳයි. නම ඉස්කෝලේ දාලා ඔයාලා කරපු පරීක්ෂණේ පටන් ගන්නකොට ද්‍රව මට්ටම තිබ්බ තැන පටන් ගන්නකොට එක ෆොටෝ එකක් ගහන්න. පැය 4-5ක් ගියාට පස්සේ ද්‍රව මට්ටම පහළ ගියාට පස්සේ තව ෆොටෝ එකක් ගහන්න. එතකොට ඔයාලා මෙහෙම කරන්න. පටන් ගන්න තැන චෝක් කැලේ හරි පැස්ටල් කැලේ හරි එහෙම ඉරක් අඳින්න. ඊට පස්සේ පැය 2-3ක් ගියාට පස්සේ ඔක ජල මට්ටම පහළට යනවනේ. ආන්ගේ පහළට ගිය මට්ටමක් ආයෙ ඇඳලා එහෙම ෆොටෝ දෙකක් ගන්න. ෆොටෝ දෙකක් අරගෙන ෆොටෝ දෙකම එවන්න. එතකොට මම මේ ෆොටෝ එවන අයගේ නම ඉස්කෝලෙත් එක්ක මම දානවා ගෲප් එකේ හැමෝටම පේන්න දාන්න. හරි. දැන් යූනලේ නිදහස් හරි මේක දැන් කියලා තියෙනවා යූනලේ නිදහස් බාහුවේ. මේ කොටසේ ජල මට්ටම 15 කොස් ඇති අයරු දැකගත හැක කියලා තියෙනවා. අපි ඒකට හේතුව ඉක්මනට ලියාගමු. හේතු ඉක්මනට. සර් ඔබට දවසක් තුනක් කමක් නැද්ද? කමන්නේ. right. එහෙනම් අපි බලමු උත්සේදනය නිසා ශාක වල සිදුවන වාසි මොනවද කියලා. දැන් ඔන්න ඔයාලට මම කියලා දුන්නා මේ උත්සේදනයේ සිදු වෙනකොට ගහේ ජලය උරා ගැනීම වේගවත් වෙනවා. නේ? උත්සේදනයේ සිදු වෙනකොට ගහක ජලය අවශෝෂණය කිරීම වේගවත් වෙනවා. ඒ කියන්නේ ජලය උරා ගැනීම වේගවත් වෙනවා කියලා කියන්නේ මේ පොළෙන් උරා ගන්න khනිජ ලවණ ඔක්කොම හරි ඉක්මනට ගහේ ඉහළට ගමන් කරනවා. දැන් බලන්නකො පොල් ගහ අඩි සමහරට 20ක් 25ක් උසයි, සමහරට 30ක් 40ක් උසයි.
ඒ උස පොල් ගහේ උඩ තියෙන ගෙඩි වල කුරුම්බ වල වතුර පිරලා තියෙනවා. නේද? එතකොට ඒ කුරුම්බ රහයි නේද? ඒ කියන්නේ රස එන්නේ මොනවාගෙන්ද? මේ පොළොවෙන් උරා ගන්න ලවණ khනිජ වර්ග නිසානේ ඒ රස එන්නේ. ඒ රස හැදෙන්නේ ඒ නිසානේ. එතකොට මෙන්න මේ විදිහට පොළොවෙන් උරා ගන්න දේවල් ඒ ගහ උඩට අරන් යන්න. මෙන්න මේකට. ඒ කියන්නේ අපි ඔකට කියනවා ද්‍රව්‍ය පරිවහනය. ද්‍රව්‍ය පරිවහනය වේගවත් කරනවා. ද්‍රව්‍ය පරිවහනයට උදව් කරනවා. කවුද උත්සේදනය? ඇයි මෙහෙන් උත්සේදනය වෙද්දී මෙහෙන් හරි ඉක්මනට උරා ගන්නවනේ. හරිද? ඊළඟට මේ ශාක කඳ ඔස්සේ මේ ජලය ඊට පස්සේ ජලයේ දිවිච්ච khනිජ ලවණ උඩට ඇදිලා යන්න. මම කිව්වා උරනවට ඒක උරලා ගන්නවා වගේ. ඒකට කියන්නේ චූසනය කියලා කියන්නේ. හරිද? චූසනය. එතකොට උත්සේදනයේ සිදු වෙනකොට නිකන් හරියට අර බටයකින් බීම උරලා ගන්නවා වගේ වැඩක් වෙන්නේ. ඒකට මේ පොළවේ තියෙන ජලය සහ khනිජ ලවණ උඩට ඇදලා ගන්න ඒක උදව්වක් වෙනවා. ඒකම තව දෙයක් තියෙනවා. ඔන්න බලන්නකො මේ දැන් ඔයාලා මූණ අත පය හොදලා හරිද? ඇඟ පිහින් නැතුව ෆෑන් එකක් තියෙන තැනට ගිහිල්ලා පොඩ අතපය දිග අරන් හිටියොත් අර ඇඟේ ජලය තියෙද්දි ඇඟේ වතුර ගෑවිලා තියෙද්දි හුලම් ටික සාමාන්‍ය හුලම්ම තියෙන්නේ හිටියොත් ඔයාලගේ ඇඟට මොකද්ද දැනෙන්නේ? ඇඟ පිහින් නැතුව ඇඟේ වතුර තියෙද්දි හුලම් පාරක් ඇඟට වදිනකොට මොකක්ද දැනෙන්නේ? ඊතලයි. ඊතල right. ඒ කියන්නේ වැඩි ඕනේ දැන් අද මේ වැඩේ කරලා බලන්නකෝ ඔයාලා. ඔයාලගේ අත් දෙකේ වතුර ටිකක් ගාගන්න. ගාගෙන පොඩ්ඩක් අත් දෙක මෙහෙම පද්ද ඉන්නකෝ. අර අත් දෙකේ තියෙන ජලය වාෂ්ප වෙනකල්. ජලය වාෂ්ප වෙනතුරු අතට සීතලක් දැනෙනවා. ජලය වාෂ්ප වෙලා ඉවර වුණාට පස්සේ සීතල නැති වෙනවා. ආයෙ වතුර ටිකක් ගාලා එහෙම අත පද්ද හිටියොත් මොකද වෙන්නේ? ආයෙ සීතලයි. ඒ කියන්නේ අපේ ඇඟේ තියෙන ජලය වාෂ්ප වෙන විට අපේ ඇඟ සිසිල් වෙනවා. ඒ කියන්නේ අපේ ඇඟේ පිට ගෑවිලා තියෙන ජලය වාෂ්ප වෙනකොට අපේ ඇඟ සිසිල් වෙනවා. දැන් දාඩිය දාන්නෙත් ඒකනේ. රස්නේ වෙලාවට දාඩිය දැම්මම ඒ දාඩිය වාෂ්ප වෙද්දී අපේ ඇඟේ තියෙන උෂ්ණත්වය ටික අඩු වෙනවා. සිසිල් වෙනවා. දැන් මට කියන්නකෝ මේ සාමාන්‍යයෙන් හිතන්නකෝ අපි දැන් මොකක් හරි කකරන් වලින් අහපු වහලයක් තියෙනවා. එහෙම නැත්නම් අපි දැන් පොලේ බඩු විකුණන තැනක අර ලොකු ටෙන්ට් එකක් ගහලා ගෙයක් හදලා කූඩාරමක් වගේ හදලා තියෙනවා. ඔය කූඩාරම යට බඩු විකුණනවා. හරිද? තව කෙනෙක් ලොකු ගහක් යට බඩු විකුණනවා. මට කියන්නකෝ ගොඩක් සිසිලක් දැනෙන්නේ. අර කූඩාරම යට බඩු විකුණන කෙනාටද ගහක් යට බඩු විකුණන කෙනාටද? ගහක් යට බඩු විකුණන කෙනාට. දැන් ඔයා කියන්නේ ඇයි මේ ගහයට සිසිල වැඩි වුනේ? මේ ගහයට සිසිල වැඩි වෙන්න හේතුවක් තියෙනවා. මොකක්ද හේතුව? උත්වේදනයෙන් සිදුවෙන ගහෙන් පිට වෙනවා නිතරම ජල වාෂ්ප. ජල වාෂ්ප පිටවීම ශාකයෙන් නිතරම ජල වාෂ්ප පිට වෙනවා. පිට වෙනකොට මොකද වෙන්නේ? ශාකයේ සිසිල් වෙනවා. ඒ සිසිල ගහයට ඉන්න කෙනාට දැනෙනවා. ආන්න ඒකයි. හරිද? ඊළඟට මේ ශාක වලින් උත්සේදනය මගින් පිට වෙන ජල වාෂ්ප යනවා අහසට. අහසට ගිහලා මොනවද හැදෙන්නේ? වලාකුළු හැදෙනවා. බලාකුළු හැදුනට පස්සේ ඒකෙන් අපිට ලැබෙන්නේ මොනවද? බලාකුළු හැදුනා ඊට පස්සේ වර්ෂාපතන මේ වගේ වර්ෂාව. එහෙනම් මතක තියාගන්න. ජල චක්‍රයේ ක්‍රියාත්මක වීමට හරිද? ජල චක්‍රයේ ක්‍රියාත්මක වෙන්නටත් එහෙනම් මේ උත්සේදනය කියන එක අනිවාර්යෙන් අවශ්‍ය වෙනවා. හරිද? එහෙනම් උත්සේදනය නිසා ශාකයේ සිදුවෙන වාසි තියෙනවා කිහිපයක්. අපි ඒක ලියාගෙන ඊළඟට බලමු උත්සේදන ශීඝ්‍රතාව කෙරෙහි බලපාන සාධක මොනවද කියලා. හොඳයි. අපි ඊළඟට බලමු. මේ උත්සේදන ශීඝ්‍රතාව කෙරෙහි බලපාන සාධක තියෙනවා. හරිද? දැන් ඔන්න බලන්නකො පරිසරයේ උෂ්ණත්වය වැඩි වෙනවා නම් ජලයේ වාෂ්ප වෙන ප්‍රමාණය වැඩි වෙනවනේ නේද? පරිසරයේ උෂ්ණත්වය වැඩි වෙන එකක් හොඳට දන්නවා නේද? දැන් පරිසරයේ උෂ්ණත්වය වැඩි වෙන්න පොළොව වේලෙනවා, ගස්වැල් වේලෙනවා නේද? ඒකට හේතුව තමයි පරිසරයේ උෂ්ණත්වය වැඩි වෙන විට ජලයේ වාෂ්ප වෙනවා වැඩි. හරි? එහෙනම් මතක තියාගන්න පරිසර උෂ්ණත්වය වැඩි වෙනවනේ. එහෙම නැත්නම් අපි පොදුවේ කියනවා සූර්ය තාපය. පළවෙනි එක. මේකම ලියාගෙන යන්න. සූර්ය තාපය.
සූර්ය තාපය පරදින පරිසර උෂ්ණත්වය ඕනෝක අනිවාර්යයෙන්ම උත්සේදනය කෙරෙහි බලපානවා. පරිසර උෂ්ණත්වය වැඩි වෙන්න උත්සේදනය වැඩි වෙනවා. පරිසර උෂ්ණත්වය අඩු වෙන්න උත්සේදනය අඩු වෙනවා. දැන් ඊළඟට තව දෙයක්. හරිද? ඊළඟ තව එකක්. දැන් ඔයාලා දන්නවා දැන් ඔයාලගේ ඇඳුමක් ගත්තොත් තෙත ඇඳුමක්. දැන් හිතන්න ඉස්කෝලේ යන දවස් ඉස්කෝලේ යන කාලේ. හරිද? දැන් ෂර්ට් එක හොදනවා. හරිද? එහෙම නැත්නම් ෂර්ට් එක හොදන්නේ හවස. එහෙනම් ගවුම හොදන්නේ හවස. දැන් මේක හෙට උදේට අඳින්නත් ඕන. එහෙම වෙන වෙලාවල් තියෙනවානේ. රෙදි ඔක්කොම හේදුවා හෙට අඳින්නත් ඕනේ තෙතයි. දැන් රැයට මේක වේල ගන්න. ෂර්ට් එකක් හරි මොකක් හරි ඇඳුමක්. රැයට වේල ගන්න. ලේසිම ක්‍රමය මොකක්ද කියන්නේ? ෆෑන් එක දානවා. අනහරි ෆෑන් එක දානවා. මේක තමයි. දැන් අයන් කරනවා කියන එක ලේසි ක්‍රමයක් නෙමෙයි අයියේ. අයන් කරාට ඇඳුම වේලෙන්නේ නැහැ. ඔයාලා දන්නවා. අයන් කරාට පස්සේ දානවා දැන් ඔයාලා ෂර්ට් එකක් අයන් කරනවා නම් මේ ෂර්ට් එකේ මේ අතේ මේ දාරේ. ඒ කියන්නේ මේ අර රෙඩ් දෙකට නැමිලා තියෙන තැන. මේ ඊළඟ මේ මහපු තැන. මේ ඔය තැන් වල තෙත තියෙනවා යන්නේ නැහැ. අපි ඕක වැඩිපුර වේලෙන්න කියලා අයන් එක උතන ගොඩක් තියාගෙන ඉතින් මොකද වෙන්නේ? ඇඳුම සවුත් වෙන්නේ. ඒ නිසා අයන් කරලා රෙදි වේලන එක තේරුමක් නැහැ. අයන් කරලා ඇඳුම වේලිලා වගේ තියෙනවා. පොඩ්ඩක් ටික වෙලා ගියාට පස්සේ ආයෙත් කරලා තෙත තිබ්බා වගේ ආයෙත් තෙත් වෙනවා. ඒ කියන්නේ ඒක ඇතුලේ තිබිලා මේ ජලයේ තිබිලා වාෂ් වෙන්නේ නැතුව. හැබැයි ඒ වුණාට මෙහෙම දෙයක් තියෙනවා. අපි මොකක් කරේ හැංගර් එකක දාලා වැලක් වගේ තැනක දාලා ෆෑන් එකක් දාලා තියෙන උකට වදින්න. පහෝදා උදේ වෙනකොට මේ අවුවේ දාලා වේලුවා වගේ ඇඳුම හොඳට වේලිලා. ඒ කියන්නේ සුළඟට පුළුවන්කම තියෙනවානේ. සුළඟට පුළුවන්කම තියෙනවා ජලය ඉවත් කරන්න. නේ? එහෙනම් සුළඟට පුළුවන් ජලය ඉවත් කරනවා. ඔයාලා දන්නවා. අර හයියෙන් හුලං හමන කාලෙදී, වැස්ස නැතුව හයියෙන් හුලං හමන කාලෙදී ගස් හරි ඉක්මනට වේලිලා යනවා. ගස් හරි ඉක්මනට මැලවෙනවා. හේතුව තමයි ඒ සුළඟ මගින් ඒ ශාකයේ තියෙන ජලය වාෂ්ප ලෙස ඉක්මනට අරගෙන යනවා. එහෙනම් සුළඟට පුළුවන්කම තියෙනවා උත්සේදන වේගය වැඩි කරන්න. එහෙනම් දෙවෙනි එක තමයි සුළඟේ වේගය. දෙවෙනි එක තමයි සුළඟේ වේගය. සුළඟේ වේගය. මට මෙන්න මේක තව උත්තරයක් දෙන්නකෝ. දැන් සාමාන්‍යයෙන් රැයට උනත් ෆෑන් එක දැම්මේ නැතත් ගේ ඇතුලේ වැලක් තියෙනවා නම් ඔය වැලේ රෙදි දාලා තියෙද්දි පහුදා විදි යම් ප්‍රමාණයක් වේලෙනවා. සාමාන්‍ය දවස්වලට වැලේ රෙදි දාලා තියෙනවා නම් ගේ ඇතුලේ හරි එහෙම නැත්නම් එළිය මොකක් හරි ඔය ආවරණය වෙච්ච තැනක එළිය මඩුවක් වගේ තැනක වැලක් ගැට ගහලා ඕකේ රෙදි දාලා තිබ්බොත් එහෙම රැයට උනත් ඇඳුම් යම් ප්‍රමාණයකට වේලෙනවා. හැබැයි වැහි දවසට එහෙම වේලෙනවද? වැහි දවසට එහෙම වේලෙනවද? නෑ. අද ඇඳුමක් හොදලා වතුර මිරිකලා අපි වැලක දාන වැලේ දාලා තියෙනවා. පහෝදා හෙට උදේ බැලුවම ඒ විදිහටම දෙසයි. වේලිලා නැහැ. හේතුව මොකද්ද? ඔලෙතන්න ඉතල බලගෙන හේතුව මොකද්ද? පරිසර උෂ්ණත්වය අඩු නිසා. පරිසර උෂ්ණත්වය නෙමෙයි. දැන් වෙන දවසකුත් ගත්තොත් වහින් නැති දවසක් ගත්තත් පරිසර උෂ්ණත්වය රැයට අඩුයි. පරිසර ආර්ද්‍රතාවය වැඩි. මොකක්ද ආර්ද්‍රතාවය කියන්නේ? මොකක්ද ආර්ද්‍රතාවය කියන්නේ? ජල වාෂ්ප වායුගෝලයේ ජල වාෂ්ප ප්‍රමාණය වැඩි ඕන වීම. දැන් අහගන්න. ඕන දැන් ඔයාලට ආයතනයක් අර විතරණ කතාව එනවා. හරිද? විතරණේ කතාව එනවා. හරිද? දැන් මේ තියෙන්නේ පායන දවසක වැලේ දාපු ෂර්ට් එකක්. හරි? මේ තියෙන්නේ පායන දවසක වැලේ දාපු ඇඳුමක්. මේ තියෙන්නේ පායන දවසක මේ රෑ හරි පායන දවසක රාත්‍රී කාලයේ වැලේ දාපු ඇඳුමක් ඔය තියෙන්නේ. මේ තියෙන්නේ වැස්ස දවසක රැට වැලේ දාපු ඇඳුමක්. ඔන්න වැඩක්. පායන දවසේ වායුගෝලයේ ජල වාෂ්ප ප්‍රමාණය අඩුයි. ඒක කියන්නේ වායුගෝලයේ ජල වාෂ්පයේ යන්තම් තියෙනවා. පොඩ්ඩක් තියෙනවා. ඔය පායන දවසට වායුගෝලයේ ජල වාෂ්ප අඩුයි. මේ වැස්ස දවස ගත්තොත් දැන් මේ වෙලාවේ ගත්තොත් එහෙම මේ වෙලාවේ වායුගෝලයේ ජල වාෂ්ප ගොඩයි. වායුගෝලයේ ජල වාෂ්ප ගොඩයි.
වායුගෝලයේ ජල වාෂ්ප ගොඩයි. මේ පායන දවසේ ජල වාෂ්ප අඩුයි. මතකද විතරණය? විතරණය මතකද? විතරණය කියන්නේ මොකද්ද කියලා කියන්න මට කට්ටිය දැන්. අංශු සාන්ද්‍රණය අඩු තැනක සාන්ද්‍රණය වැඩි තැනකට අංශු ගමන් කිරීම. අංශු සාන්ද්‍රණය අඩු ස්ථානයෙන් දක්වා මාර්ගයක් තුළින් අංශු ගමන් කිරීම විස්තරණය හඳුන්වනවා. ඔව් දැන් මට සමහර කට්ටිය මෙහෙමත් කියනවා අංශු සාන්ද්‍රණය අඩු ස්ථානයේ සිට වැඩි ස්ථානයේ දක්වාද? වැඩි වැඩි ස්ථානයේ සිට අඩු ස්ථානයේ දක්වා නයි. වැඩි ස්ථානයේ සිට අඩු ස්ථානයේ දක්වා. දැන් මට කියන්නකෝ ජලාංශ සාන්ද්‍රණය වැඩි මේ ඇඳුම තුලද නැත්නම් වායුගෝලයේද? වායුගෝලය ඇඳුම තුල දැන් මේ තෙත ඇඳුම තුල තෙත ඇඳුමද වායුගෝලයේද වැඩි ජල වාෂ්ප? ඇඳුම තුල ඇඳුම මිරිකුවොත් වතුර බේරෙනවා. අහගන්න නේ. ඇඳුම මිරිකුවොත් වතුර බේරෙනවා. වායුගෝලයේ එහෙම බේරෙන්න වතුර නෑනේ. ඇඳුම තුල ජලාංශ ප්‍රමාණය වැඩි, වායුගෝලයේ ජලාංශ අඩු. එතකොට මොකද වෙන්නේ? මේ ඇඳුමේ තියෙන ජලාංශු මේ වායුගෝලයට ඉබේටම විසරණය වෙනවා. රැයට වෙන්නේ ඕක. රැයට ඇඳුමක් වේලෙදී ඕක වෙන්නේ. මේක තියෙන අංශු ඇයි වායුගෝලයේ ජල වාෂ්ප අඩුයිනේ. ඉක්මනට යනවා. එයාට යන්න පුළුවන්. එතකොට එළි වෙනකොට මේකේ තියෙන ජල අංශු වලින් විශාල ප්‍රමාණයක් එළියට ගිහිල්ලා. ඔය අතර හුලඟක් තිබ්බොත් මොකද වෙන්නේ? හුලඟ තිබ්බොත් මේ අවුල් වෙන ජල වාෂ්ප වල තල්ලු කරා යනවා. තල්ලු කරන් ගිය ගමන් මේ අවුලට ජල වාෂ්ප ආයේ නැහැ. නැති නිසා මොකද වෙන්නේ? ආයෙ එළියට එනවා. එළියට එන ටික හුලඟෙන් තල්ලු කරනවා. ආයෙ යනවා එළියට. දිගින් දිගට වෙද්දී එළි වෙද්දී හොඳටම වේලිලා. හැබැයි මේ අද වගේ වහින දවසක් වුණොත් වෙන බලන්න. අද වගේ වහින දවසක් වුණොත් මොකද වෙන්නේ? බලන්න. වටේම ජල වාෂ්ප ප්‍රමාණය වැඩි. එතකොට මට කියන්නකෝ මේ ඇඳුමේ තියෙන ජල අංශු එළියට එන එක වෙනද වගේ ලේසියෙන් කරන්න පුළුවන්ද? බෑ. වෙනද වගේ ලේසියෙන් කරන්න බෑ. වායුගෝලයේ ජල වාෂ්ප වැඩි නම් ඒ කියන්නේ ආර්ද්‍රතාව වැඩි නම් වායුගෝලයේ ජල වාෂ්ප ප්‍රමාණය වැඩි නම් එහෙම නැත්නම් ආර්ද්‍රතාව වැඩි නම් මේ ඇඳුම් වේලෙන්නේ නැහැ. වායුගෝලයේ ජල වාෂ්ප ප්‍රමාණය අඩු නම් ඒ කියන්නේ ආර්ද්‍රතාව අඩු නම් මේ ඇඳුමට අග්ගාල වේලෙනවා. ඔය විදිහම තමයි ශාකවලට. වායුගෝලයේ තෙතමනේ කියන්නේ ආර්ද්‍රතාව වැඩි නම් උත්සේදනය අඩුයි. ඇයි වායුගෝලයේ තෙතමනේ වැඩි ඉන්නේ මේකෙන් පිට කරගන්න විදිහක් නැහැ. වායුගෝලයේ තෙතමනේ වැඩි නම් හරිද? ඒ කියන්නේ ආර්ද්‍රතාව වැඩි නම් ශාකවල උත්සේදනය අඩු වෙනවා. වායුගෝලයේ තෙතමනේ අඩු නම් ඒ කියන්නේ ආර්ද්‍රතාව අඩු නම් ශාක හොඳට උත්සේදනය කරනවා. එහෙනම් ඔන්න තුන්වෙනි එක තමයි මොකද්ද? ආර්ද්‍රතාව. තුන්වෙනි එක ආර්ද්‍රතාව. පහත වෙනවම වායුගෝලයේ තෙත් හා වියලි බව. වායුගෝලයේ තෙත් හා වියලි බව. වායුගෝලයේ තෙත් හා වියලි බව. ඉතින් කමන්නේ යටින් දාගන්නනේ. මම මොකද්ද වැරදිලා තියෙන්නේ කියලා. උඹලා ඒ වගේ මොකක් හරි මගුලන් නම් දකි. ඊළඟ තව එකක් තියෙනවා හතරවෙනි එක ආලෝක ප්‍රමාණය. ඒ කියන්නේ ආලෝක තීව්‍රතාව වැඩි නම් ආලෝකයේ තීව්‍රතාව වැඩි නම් උත්සේදනය වැඩි. මේ කියන්නේ මේ ආලෝකයේ තීව්‍රතාව වැඩි නම් ප්‍රභා සංශ්ලේෂණ කරන වේගය වැඩි. ප්‍රභා සංශ්ලේෂණය කරන වේගය වැඩි වෙනකොට ඔක්සිජන් පිට වෙන ප්‍රමාණය වැඩි. ඔක්සිජන් පිට වෙන ප්‍රමාණය වැඩි වෙනකොට අර ඔක්සිජන් එක්ක වැඩිපුර ජලයක් පිට වෙනවා. ජල වාෂ්පත් පිට වෙනවා. ඔන්න ආයි කියන්නම් ආලෝක ප්‍රමාණය වැඩි නම් ප්‍රභා සංශ්ලේෂණය වැඩි වෙනවා. ප්‍රභා සංශ්ලේෂණය වැඩි වෙනකොට ශාකය තුළින් වැඩිපුර ඔක්සිජන් පිට වෙනවා. ශාකය තුළින් වැඩිපුර ඔක්සිජන් පිට වෙනකොට අර ශාකය ඇතුලේ තියෙන ජලයක් ජල වාෂ්පත් ඒකම වැඩිපුර පිට වෙනවා යනවා. එතකොට උත්සේදනය වැඩි වෙනවා.
එන ආලෝක ප්‍රමාණය වැඩි වෙනකොට උත්සේදනයක් වැඩි වෙනවා. ඔන්න එහෙනම් 4 සූර්ය තාපය, සුළඟේ වේගය, ආර්ද්‍රතාව, අනිත් එක ආලෝක ප්‍රමාණය. කියලා ඉවරයි නේද? දැන් මට ඔයාලා තනියෙන් මෙන්න මේ කියන්නේ. වැඩිපුර ඒ කියන්නේ අධික ලෙස හරි අධික ලෙස ශාකයකින් උත්සේදනය සිදු වුණොත් මොකක් වෙයිද? ශාකය මිය යනවා. ශාකය මිය යන්නේ මොන හේතුව නිසාද? ශාකයට ජලය නැති නිසා. ඔව් ශාකයේ ජලය නැති වුණාට පස්සේ අද කියනවා විජලනය වෙනවා කියලා. විජලනය වීම. ශාකයේ විජලනය වෙනවා. දැන් ඔයාලට බඩයන්ට පටන් ගත්තම මතක ගන්නවා අර බඩයම බෙදලා යනවා. එක දිගට টয়ලට් එක ටැප් එක ඇරියා වගේ. චොරෝස් ගාලා යනවා. එක දිගට ගියාට පස්සේ මොකද වෙන්නේ? ඇඟේ ජලය පිට වෙලා විජලනය වෙනවා. එතකොට අර දෙන්නේ පැකට් එකක් ඉස්පිරිතාලෙන් ජීවනී කියලා. ඉතින් දිය කරලේ ගොඩක් බොණ්ඩ කියලා. දියර වශයෙන් මල පිට වෙනකොට ඇඟේ තියෙන ජලය පිට වෙන්නේ. ඒක ගොඩනට වඩා පිට වුණොත් මොකද වෙන්නේ? ඇඟේ ජලය මදි වෙලා ඉන්ද්‍රියන්ට හානි වෙන්න පුළුවන්. සමහරට මරණය පවා සිදු වෙන්න පුළුවන්. හරිද? ආන් ඒ වගේ තමයි ශාක. ශාකවලත් වැඩි වශයෙන් උත්සේදනය වුණොත් මොකද වෙන්නේ? එයාට ජලය මදි වෙලා, එයාගේ පටක වලට ෆයිල් වලට අවශ්‍ය කරන ජලය මදි වෙලා, එයාගේ අභ්‍යන්තර පරිවහන කටයුතු ජීව ක්‍රියාවෙන් අතර වෙලා ශාකය මිය යනවා. හරි? ඒ මිය යන හේතුව තමයි ජලය මදි වෙලා සිදුවන විජලනය. ඔන්න වචනේ. මොකද්ද වචනේ? විජලනය. මම මෙහෙ ලියුවා. විජලනය. ජලය නොමැති වීමෙන් විජලනය වෙනවා. විජලන නිසා තමයි මරණයටපත් වෙන්නේ. එහෙනම් යකින් මෙහෙම ලියන්න. අධික ලෙස උත්සේදනයේ සිදුවොත් කුමක් සිදු වේද කියන තැනට ලියා ගන්න. ශාකය විජලනයටපත් වීමෙන් ශාකය විජලනයටපත් වීම නිසා මිය යාමට ඉඩ ඇත. රූල් මහ ගොඩක් තිබ්බට චුට්ටි උත්තරයක් නේ. ලොකු උත්තරයක් මම කෙටි කරලා කියලා දුන්නා. ශාකයේ විජලනයටපත් වීම නිසා මිය යාමට ඉඩ ඇත. ශාකයේ විජලනයටපත් වීම නිසා මිය යාමට ඉඩ ඇත. ශාක විජලනයටපත් වීම නිසා මිය යාමට ඉඩ ඇත. එතකොට මෙහෙම දෙයක් තියෙනවා. දැන් ගොඩාක් ශාක උත්සේදනය අඩු කරගන්න උපක්‍රම යොදා ගන්නවා. ඒ කියන්නේ ගොඩක් වෙලාවට මේ ජලය අඩු ප්‍රදේශ, ශුෂ්ක ප්‍රදේශවල වැවෙන ශාක. වියලි කලාපේ, අර්ධ ශුෂ්ක කලාපේ වැවෙන ශාක එයාලට අවුරුද්ද එක කාලෙක වැස්ස නැහැනේ. දැන් අපිට මෙහි වැස්ස මෙහි පටන් ගත්තට දැන් අගෝස්තු මාසේ එහෙම හරියට වැස්ස තිබුණේ නැහැ. සමහර අවුරුදු වල මැයි, ජූනි, ජූලි, අගෝස්තු, සැප්තැම්බර් වගේ වෙනකන් එක දිගට පායනවා. වතුරක් නැති වෙලා යනවා. නේද? ගංගේ වතුරත් එන්නේ නැහැ, කැප්පර වතුර එන්නේත් නැහැ. ඒ වගේ ලොකු ප්‍රශ්න වෙනවනේ. මේ සැරේ නම් උනේ නැහැ අපි. ඒතකොට ඔයාලා දැකලා ඇති ඔය කඳු එහෙම වේවිලා ගිනි ගන්න. දැන් මේ අවුරුද්දේ එහෙම කඳු ගිනි ගන්නවා දැක්කේ නැහැ නේ අපි. නේද? ඒ කියන්නේ නිතරම වහින නිසායි. නේද? වනාන්තර ගිනි ගන්නවත් දැක්කේ නැහැ. තනකොළ වේවිලා තියෙනවත් අපි දැක්කේ නැහැ. මේ අවුරුද්දේ වැස්ස තිබ්බ නිසා. හැබැයි ඊට කලින් ඔයාලා වෙන අවුරුද්ද දැකලා ඇති. වතුර නැතුව නේද? ගස් කොළන් මැරිලා යනවා. නේද? එහෙම වෙනවා දැකලා ඇති. එතකොට මේ ගොඩාක් ශාක එයාලගේ උත්සේදනය අඩු කරන්න උපක්‍රම යොදාගෙන තියෙනවා. එයාලගේ උත්සේදනය අඩු කරන්න. මේ සමහර ශාකවල තියෙනවා මේ ඝන උච්චර්මයක්. උච්චර්මයක් කියලා කියන්නේ දැන් ඔයාලා ගත්තොත් අරලිය පත්‍රය. ඔයාලා ගෙදර අරලිය තියෙනවා නම් අරලිය කොලයක් අරන් බලන්න මේ අරලිය පත්‍රය හරි ඝනකම් ඒ වගේම එයාගේ මතු පිට නිකන් පිහියකින් වගේ ඌරන් හීරුවොත් තුනී ඉටි තට්ටුවක් වගේ එකක් තියෙනවා. හරිද? ඝන උච්චර්මයක් තියෙනවා කියලා කියන්නේ උඩ තියෙන තට්ටුව ඝනයි. ඝනකම් උච්චර්මයක්. ඝනකම් උච්චර්මයක් තියෙනවා. අන්න එතකොට එයාලගෙන් ජලය වාෂ්ප වෙලා යන ප්‍රමාණය අඩු වෙනවා. උත්සේදනය අඩු වෙනවා. හරිද? උත්සේදනය අවම කරගන්න ශාක දක්වන අණුවර්ථ. ඔන්න පළවෙනි එක තමයි ඔන්න මතක තියාගන්න කටපාඩම් කරලා අනිවාර්යෙන් විභාගයට අහනවා.
උත්සේදනය අවම කර ගැනීම සඳහා ශාක දක්වන අනුවර්තන 5ක් ලියන්න කියලා කියන්නේ. 5ක්. ඔතනට දීලා තියෙන 8ද 9ද කොහෙද? 5ක් අහනවා. එහෙනම් ඔතන අනිවාර්යෙන් ඕක කටපාඩම් කරලා තියාගන්න. අඩුම 5ක්වත් කටපාඩම් කරගන්න. හරිද? සමහර වෙලාවට අහනවා ලක්ෂණේ දීලා ගහ අහන්නේ. ශාක වර්ගය. එතකොට මොකද වෙන්නේ? එතකොට අනිවාර්යෙන් අපිට සිදු වෙනවා මොකක් කරන්නද? අපිට අනිවාර්යයෙන්ම සිද්ධ වෙනවා ඔය ඔක්කොම ටික කටපාඩම් කරලා තියන්න. හරිද? පළවෙනි එක තමයි වායව කොටස් වල ඝන උච්චාරණයක් තිබීම. උදාහරණ ලියා ගන්න අරලිය. උදාහරණ ලියන්න අරලිය. ඊළඟට සමහර ශාකවල ඔයාලා දැකලා ඇති පත්‍ර වෙනුවට තියෙනවා චූටි චූටි කටු. මට කියන්නකෝ පත්‍ර නැතුව කටු තියෙන්නේ මොනවාද කියන්න? පතොක් පතොක් වල පත්‍ර වෙනුවට තියෙන්නේ කටු. ඒ කියන්නේ පතොක් ගහ අපි දැක්කට හරිද ලොකුවට මේ ගහක් වගේ දැක්කට පතොක් ගහ අපි ගහ කියන්නේ පතොක් ගහ නේද? පතොක් ගහ මෙහෙම තියෙන්නේ. ඔහොම තියෙනවා මේකේ තමයි කටු කොට තියෙන්නේ නේද? අර කාටුන් වල ඉන්න නරිය ඇවිල්ලා හැප්පෙන්නේ ඕකනේ. නේ? කටු තියෙන්නේ. කටු. දැන් ඔයාලා ඩ්‍රැගන් ෆෘට් දැකලා ඇතිනේ. ඩ්‍රැගන් ෆෘට් කියන්නේ පතොක් වර්ගයක්. යන්නේ පත්‍ර නෑ. තනිකර කටු කොටක් තියෙන කඳක් තියෙන්නේ. හරිද? ඊළඟට ඔයාලා තව පතොක් වර්ග තියෙන අර බෝල ගෙඩි වගේ හැදෙන එක මෙහෙම. ඔහොම තියෙන්නේ. ඒකේ පත්‍ර නෑනේ. චූටි කටු කොටක් තියෙන්නේ. කොහොම කටු කොටක් තියෙන්නේ. අර වලක් මාමයේ ඉඳගන්නේ ඕකේ. දැන් එතකොට මේවා පත්‍ර නැතුව පත්‍රේ වෙනුවට කටුවක් බවට එකපත් වෙලා තියෙනවා. හැබැයි පත්‍රයෙන් කරන්න ඕන ප්‍රභා සංශ්ලේෂණය මෙයාලා කඳෙන් කරන්නේ. පත්‍ර නැතුව ප්‍රභා සංශ්ලේෂණය කරන්න බෑනේ. ඒ නිසා යාලා කඳ කොළ පාටයි කඳෙන් ප්‍රභා සංශ්ලේෂණය කරන්නේ. එහෙනම් උදාහරණය මොකද්ද? පත්‍ර කටු බවට පත් වී ඇති ශාක. මේ පත්‍ර කටු බවට පත් වීමට අපි කියනවා මෙහෙම එකක් මොකද්ද? පාත්‍ර කටු බවට විකරණය වී ඇත කියලා අපි කියනවා. පාත්‍ර කටු බවට විකරණය වී ඇත කියලා කියනවා. උදාහරණ තමයි පතොක්. උදාහරණ පතොක්. හරිද? තව තියෙනවා 6-7ක් තියෙනවා හොයාගෙන ලියන්න. අපි ඊළඟ බදාදා ওই පාඩම ඉවර කරලා මේකේ තියෙන ප්‍රශ්න පත්‍රය සාකච්ඡා කරනවා. ඔන්න අහගන්න. මේක දැන් සතුටුයි තියෙන්නේ. බොහොම ටිකයි තියෙන්නේ. ඒක අපි ලබන බදාදා ඉවර කරනවා. ඊට පස්සේ මේක තියෙනවා ප්‍රශ්න පත්‍ර එකයි ප්‍රශ්න පත්‍ර දෙකක් තියෙනවා. ඔය ප්‍රශ්න පත්‍ර දෙකක් සම්පූර්ණ කරලා තියෙන්න ඕනේ. මම එක එක්කිනාගේ නම් කිය උත්තර අහනවා. ඉන්න සියලුම දෙනාගේ නම් කිය උත්තර අහනවා. උත්තර කිව්වේ නැති හැමෝම බලාපොරොත්තුෙන් ඉන්න මං ගෙවල් වලට කතා කරනවා. කතා කරලා අම්ල තාත්තලාට කියනවා. කලින් ටියුට් එකේද? මේ කලින් ටියුට් එකේ ප්‍රශ්න තිබ්බද? ඉතුරු වෙලා ඕක ඒක භාගයයි බලන්න. ඔව් භාගයක් තියෙනවා. කලින් ටියුට් එකේ ප්‍රශ්න පත්‍රය ඉවර කරන්න ඕනේ. මේ ටියුට් එකේ ප්‍රශ්න පත්‍ර දෙකක් තියෙනවා. ඔය දෙක ඉවර කරන්නත් ඕනේ. ඊළඟට මේකේ තියෙනවා උත්තේජන අවම කර ගැනීම සඳහා ශාක දක්වන අනුවර්තන. ඕවත් පොතින් හොයලා ලියාගෙන ඉන්න ඕනේ. මමත් ආයි කියලා දෙන්න. හරි. එන වෙලාව මම ලියා ගොඩක් 8:32යි. එහෙනම් අපි අදට පන්ති නතර කරනවා. ඔයාලා ඔක්කොටම සුබ රාත්‍රියක්.